නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික සම්මා සම්බුද්ධ ශාසනයෙහි පරියත්ති ධර්මය විනය සූත්‍ර අභිධර්ම වශයෙන් පිටක තුනකට බෙදෙනවා. මෙම ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කිරීමෙහි අභිලාෂය ඇති ගිහි පැවිදි සියලු පින්වතුන්ගේ ප්‍රයෝජන පිණිස අප විසින් ආරම්භ කරන්නට යෙදුණු ත්‍රිපිටක ධර්ම අධ්‍යයන YouTube channel ඔස්සේ සිදු කරගෙන එන විනය පිටක අධ්‍යයන පාඩම් මාලාවේ පාඩම් දෙකක් මේ වෙනකොට අවසන් වුණා. ඉතා කෙටි පාඩම් දෙකක්. එයින් දෙවැනි පාඩම ඉතාම වැදගත්. පළමුවෙන් නැත්නම් ආරම්භක දේශනය තිබුණේ. දෙවැනි පාඩමේ ඒ වීඩියෝ හරහා අපි සාකච්ඡා කරන්නට යෙදුනේ විනය පිටකයට අතිපූජනීය අටකථාචාරී බුද්ධඝෝෂ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු ඒ සමන්තපාසාදිකා විනය අටකථාවේ ආරම්භයේ දැක්වෙන ගාථා 16 පිළිබඳව විස්තර. ඉන් අනතුරුව අපි සැලසුම් කරගෙන හිටියේ විනය පිටකය මුලපටන්. ඒ කියන්නේ අදට තියෙන්නේ පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි සහ පරිවාර පාළි කියන ග්‍රන්ථ පහ. මේ පරාජික පාළිය තමයි පළවෙනි ග්‍රන්ථය. මෙන්න මේ පරාජික පාළියේ පටන් ඔබ වෙත විස්තර ඉදිරිපත් කරන්නට තමයි නැත්නම් අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන් හිටියේ, සැලසුම් කරගෙන හිටියේ. නමුත් ඒ අතරතුර යම් කිසි සිදුවීමක් නිසා අපට මේ මහා වග්ග පාළිය පිළිබඳව එක්තරා අධ්‍යයනයකදී දෙන්න සිදු වුණා නැවත වතාවක්. මේ අවස්ථාවේදී අපට හැඟී ගියා මේ මහා වග්ග පාළියේහි මහා කන්දකය කියන පළවෙනි පරිච්ඡේදය විනය පිටකය හදාරන්න ආරම්භ කරන අයෙකුට පළමුව පැහැදිලි කළ යුතුයි කියලා. ඒ කුමක් නිසාද කියන කාරණය මං ඉදිරියේදී පැහැදිලි කරන්නම්. මේ මහා වග්ගපාළියේ මහා කන්දකයෙන් පටන් අරගෙන විනය පිටකයේ ඉගැන්වීම ඇත්තෙන්ම අපි මේ අධ්‍යයනය කරද්දී අපි භාවිතා කරපු ක්‍රමවේදයක් නෙමෙයි. ඒ වගේම මම දැකලත් නැහැ ඒ ක්‍රමවේදය අනුව විනය පිටකයේ ඉගැන්වීම ආරම්භ කරනවා. ඒක නිසා ඇත්තෙන්ම විනය පිටකයට රචනා වී ඇති සමන්තපාසාදිකා අටකථාව සහ ඒ ටීකා තුනමත් පරාජිකා
පාලියේ පටන් තමයි විස්තර කරන්නේ. ඒ වගේම විශේෂයෙන් සමන්තපාසාදිකාවේ බාහිර නිදානය නැමැති කොටස ඉතා පුළුල්ව පළමු සංගායනාවේ පටන් ලක්දිව බුදුදහම ස්ථාපනය වීම දක්වා ඉතිහාසය සාකච්ඡා කරලා තියෙනවා. ඒත් ඊටාම වැදගත්. ඒක නිසා එතනින් තමයි සාමාන්‍යයෙන් මේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ. එහෙව් තිබියදී මේ සම්පූර්ණ මහා වග්ග පාළියම නෙමෙයි, එසේ නොවුනත් මේ මහා කන්දකයෙන් විනය පිටකයේ පිළිබඳව අධ්‍යයනය ආරම්භ කිරීම එක්තරා විදිහක අභියෝගයක් වෙන්නට පුළුවන්. නමුත් මේ මහා වග්ග පාළියේ මහා කන්දකයෙන් මේ කටයුත්ත ආරම්භ කරන්න අපිට හිත් දුන්නේ එක්තරා වැදගත් කරුණු කිහිපයක් මත පිහිටා ඉඳගෙන. ඒ තමයි අපේ ලංකාවේ මෑත කාලේ පහළ වෙච්ච පරම පූජනීය පරියත්තියට නොදෙවෙනි ප්‍රතිපත්තියට නොදෙවෙනි පරියත්තියක්, ඒ තුලින් ලැබපු අධිගමයක් පවා තිමුනේ දැයි හිතෙන තරමේ මහා සංඝ පිතෘන් වහන්සේ කෙනෙක් තමයි අතිපූජනීය රේරුකානේ චන්දවිමල නායක මාහිමිපාණන් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේ අතින් ලක්දිව ශාසනයට අතිශය අනර්ග ග්‍රන්ථ රත්නයක් ලියවෙනවා. ඒ තමයි ශාසනාවතරණය. යම් කිසි කුලදරුවෙක් සසුන්ගත වෙනවා නම් ඒ කුලදරුවට අත්පොත වෙන්නේ අද ලංකාවේ මේ ශාසනාවතරණය කියන විශිෂ්ට ග්‍රන්ථය. ගුරුවරයෙක් අලුත පැවිදි වෙන කුලදරුවෙකුට දී යුතු සියලු උපදේශයන් අන්තර්ගත කරලා මේ ග්‍රන්ථය අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ රචනා කළා තියෙනවා. ඒක නිසා බොහෝ මහතෙරුන් වහන්සේලා මේ ග්‍රන්ථය තමයි ශාසනය පිළිබඳව මූලික අවබෝධය ලබා දීම සඳහා ශාසනයට ඇතුළු වීමට බලාපොරොත්තු වෙන අයෙකුට අත්පොත් තබන්න පාවිච්චි කරන්නේ. මේ ග්‍රන්ථය තුල මේ බුද්ධ ශාසනයෙහි සාමණේර භූමියට එළඹෙන්නේ කොහොමද? ඒට සුදුසුකම් මොනවද? නුසුදුසුකම් මොනවද? එම සාමණේර පැවිද්ද අර්ථ සම්පන්නව ගත කරන්නේ කොහොමද කියන සියලු කාරණා මනාව පැහැදිලි කරලා දක්වලා තියෙනවා. ඒක නිසා විශිෂ්ට ගුරුවරයෙකුගේ අඩුපාඩුව මුළු ලක්දිව ශාසනයටම මකා දමන්න මේ ග්‍රන්ථය සමත් වෙලා තියෙනවා. දැනට බුද්ධ ශාසනයෙහි
ඒහි භික්ෂු උපසම්පදා වැනි උපසම්පදා ක්‍රම භාවිතා කෙරෙන්නේ නැති නිසා එකවර උපසම්පදා සීලෙහි පිහිටන්ඩ හැකියාවක් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒක නිසා පළමුවෙන් සාමණේර භූමියට පැමිණිලා සාමණේර පැවිද්දෙහි ප්‍රගුණ කළ යුතු ගුණධර්ම හා ඉගෙනීම් කටයුතු සම්පූර්ණ කරලා උපසම්පදා භූමියට පත්වීම තමයි සාමාන්‍ය සම්පදාය බවට පත් වෙලා තියෙන්නේ. මේ සාමණේර පැවිද්ද කියන්නේත් උපසම්පදා භූමිය තරම් අති උත්කෘෂ්ඨ විශිෂ්ට භූමියක් නොවුනට, තත්වයක් නොවුනට අති උත්තරීතර පැවිදි ජීවිතයක් බව සිහිපත් කරන්න ඕනේ. ඒක නිසා එදවස පැවිදි වුණු 7 අවුරුදු සාමණේරයන් වහන්සේ නමක්වත් ගිහි ජීවිතයක් ගත කරන උඩත් පිරිසෙන් අනාගාමී ගිහි උපාසක මහත්තයෙකුටවත් සමාන කරන්න පුළුවන් කමක් නෑ. ගිහි ගෙදර ඉන්න අනාගාමී වුණ ගටීකාර චිත්ත ගෘහපතිතුමා වැනි මහා උපාසක උත්තම පුද්ගලයන් එක සංසන්දනය කළත් එදා දවසේ මහාන වෙච්ච අවුරුදු 7ක් වයස සාමණේර ස්වාමින් වහන්සේ කෙනෙක් ඊට වැඩිය පූජනීයයි. ඒක නිසා එවැනි අනාගාමී උපාසකවරු පවා දොහොත් නළලේ තබාගෙන පසඟ පිහිටවලා බිම වැතිරිලා එබඳු ස්වාමින් වහන්සේ නමකට වුණත් වන්දනා කරනවා. ඒ සාමණේර පැවිද්දේ පවා තියෙන අති උතුම් ගරු ගම්බීර බව නිසා මේ පිළිබඳව යම්කිසි කෙනෙකුට හොඳ අවබෝධයක් ලැබෙන්න අවම තරමේ අපි කලිනුත් සඳහන් කරපු ඒ ශාසනාවතරණය ග්‍රන්ථය තරම්වත් පරිහරණය කරන්න ඕනේ. නමුත් එම ග්‍රන්ථය අද ඔබට පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ බාගත කරගන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක නිසා එය ඉගෙනීමට අපිට කාලය ගත කරන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. තිබුණත් ඇත්තෙන්ම ඊතරම් කාලයක් අපිට ඇත්තේ නැහැ. මේ විනය පිටකය ගත්තත් මහා සාගරය වගේ අතිවිශාලයි. කලක් ගත වෙනවා. ඒක නිසා ඒ ශාසනාවතරණය ග්‍රන්ථය තා පැහැදිලිව සිංහල භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට, දැනෙන විදිහට අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ රචනා කරලා තියෙන හින්දා ඒ සඳහා අපි කාලය ගත කරන්නේ. නමුත් කාලය ගත කළ යුතුයි. ඒ අඩුව මේ මහා වග්ගපාලියේ මහා කන්දකය හැදෑරීමේදී ඔබට යන්තාක් දුරකට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපි කල්පනා කළා මේ මහා වග්ගපාලියේ මහා කන්දකය තමයි අපේ මේ අධ්‍යයන කටයුතු සිද්ධ කරන්න සුදුසුම ආරම්භක ස්ථානය කියලා. ඒ වගේම
අපි සිහිපත් කරන්න ඕනේ මේ විනය පිටකයේ තියෙන ශික්ෂාපද පනවන ලද්දේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන සිව්වනක් පිරිසෙන් භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට ප්‍රධාන වශයෙන් මෙම ශික්ෂාපද පනවලා තියෙන්නේ එන්නේ උපසම්පදා භූමියට පත්වෙච්ච ගෞරවනීය ස්වාමින් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන්. ඉතින් ඒ අතර මැදි තත්වයක සිටින සාමණේර සාමණේරී සික්කමානා කියනා වූ මේ පාර්ශවයන්ටත් වැදගත් වෙන විනය කරුණු මේ විනය පිටකය අපිට මුණ ගැහෙනවා. එතකොට මේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ පැවිදි උපසම්පදාව ආරම්භ වෙච්ච ආකාරය දැන සිටීම ඉතාමත්ම වැදගත්. මොකද මේ විනය ශික්ෂාපද පනවලා තිබෙන්නේ පැවිදි උපසම්පදාව ලැබපු උත්තමයන්ට නිසා. ඒ පැවිද්ද මොකක්ද? ඒ උපසම්පදාව මොකක්ද? පැවිදි වෙන්නේ කොහොමද? උපසම්පදා වෙන්නේ කොහොමද? මේ ආරම්භ වුණේ කොහොමද? මේ කියන කාරණා දැනගෙන ඉන්නට ඕනේ. සමන්ත පාසාදිකා විනයාට්ඨ කතාවේ බාහිර කතා නැත්නම් බාහිර නිදානේ සමාවෙන්න බාහිර නිදානේ පළවෙනි ධර්ම සංගායනාව ඉඳලා ලක්දිව බුද්ධ ශාසනය මුල් බැස ගැනීම දක්වා ශාසන ඉතිහාසය සඳහන් වෙලා තිබුණත් අතීතේ මේ බුද්ධ ශාසනයේ මේ වැඩපිළිවෙල ආරම්භ වී වැඩි පැතිරී ගිය ආකාරය පළවෙනි ධර්ම සංගායනාව සිදුවීම දක්වා එහෙම නැත්නම් මේ ශික්ෂාපද පනවමින් සම්බුද්ධ ශාසනය පතුරවාලීම දක්වා කතා ප්‍රවෘත්තිය සඳහන් වෙලා නැහැ. ඒක නිසා ඒ විස්තරය පළමුව සඳහන් වෙන්නේ මේ මහා වග්ගපාළියේ මහා කන්දකය නිසා. මහා කන්දකය පමණක් මුළු මහා වග්ගපාළියම නෙමේ මහා කන්දකය පමණක් පළවෙනියට අධ්‍යයනය කර මෙම ගමන අපි ආරම්භ කළොත් අසන්නාට මේ ශාසනයේ ආරම්භය පිළිබඳව විශාල දැනුමක් ඒ දැනුම නිසා ලබන විශාල ශ්‍රද්ධාවක් විශ්වාසයක් ගොඩනැගේවි කියලා අපි කල්පනා කළා. ඒක නිසාත් අපි කල්පනා කළා මේ මහා වග්ග පාළියේ මහා කන්දකෙන් තෝරාගෙන එතනින් මේ විනය පිටක අධ්‍යයනය පාඩම් මාලාවේ ඉදිරියට අධ්‍යයන කටයුතු කරන්න. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මේ විනය පිටකේ හදාරන්න කලින් ප්‍රධාන ශික්ෂාපද භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන 220 අන්තර්ගත වෙන ප්‍රාතිමෝක්ෂය අපි හදාරනවා සිංහල හා පාලි ග්‍රන්ථ හරහා. එනොත් මූලික දැනුමක් අපි බලාපොරොත්තු වෙන්නේ උපසම්පදාව පිළිබඳව අවබෝධයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ අඩුපාඩුවත් අපිට මේ හරහා පිරිමහ ගන්න ලැබේවි කියලා බලාපොරොත්තු වෙන නිසායි අපි මහා වග්ගපාළියේ මහා කන්දකය ඒ සඳහා තෝරාගත්තේ. අපි ඉදිරිපත් කරන මේ කාරණය පිළිබඳව එක්තරා දල අවබෝධයක් ඔබට ලැබෙයි. මේ මහා වග්ගපාළියේ පටුන පොඩ්ඩක් අධ්‍යයනය කරලා බැලුවොත් අපි මහා වග්ගපාළිය
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ කොටස් දෙකකට තමයි ඉදිරිපත් කරන්නේ. ප්‍රථම භාගය සහ ද්විතීය භාගය හැටියට. එයින් මහා කන්දකයේ තියෙන්නේ පළමු භාගයේ. එතන තමයි ආරම්භය මහා වග්ගපාළියේ. අපි එහි පටුනට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මහා වග්ගපාළිය ආරම්භ වෙන්නේ මහා කන්දකයෙන්. මහා කන්දකේ ආරම්භ වෙන්නේ බෝධි කතා, අජපාල කතා, මුචලින්ද කතා, රාජායතන කතා, බ්‍රහ්මායාචන කතා මේ ආදී විදියට. මේ බෝධි කතා කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් ඉස් මස් ලේ දන් දෙමින් අනන්ත අපරිමාණ කායික මානසික දුක්ඛ පීඩාවන්ට ලක් වෙමින් මේ මහා සංසාර සාගරය තරණය කරමින් සූවිසි අසංකේය නවකෝටි 60 ලක්ෂයක් වේනීය ජනයා අමා මහ නිර්වාණ ධාතුවට පමුණුවන පරම පවිත්‍ර චේතනාවෙන් පැමිණි ගමන කූට ප්‍රාප්තියට පත්වී මේ මහා භද්‍ර කල්පේ සිව්වෙනි වරටත් සම්මා සම්බුද්ධ රාජ්‍යයක් පිහිටවලා එදා ගයා ශීර්ෂේ ජයශ්‍රී මහ බෝධි මණ්ඩලයේදී සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කළා. මේ දසදහසක් ලෝක ධාතුව කම්පා ප්‍රකම්පා කරවලා ලෞතුරා බුද්ධත්වයට පත්වුණු බව සඳහන් කිරීම තමයි බෝධි කතා කියලා කියන්නේ. එතනයි මේ භද්‍ර කල්පේ මේ සම්බුද්ධ ශාසනය ආරම්භය. එතනයි ඔබෙත් මගෙත් සදේවක ලෝකවාසී සියලු සත්වයන්ගේත් ශාස්ත්‍රූ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආරම්භය, සම්බුද්ධ ශාසනයේ ආරම්භය. ඒක නිසා එතනින් තමයි මේ මහා කන්දකය පටන් ගන්නේ. පරාජිකා පාළියේ සුදින්න බණවරේ පරාජිකාව පනවන තැනින්වත් ඊට කලින් තියෙන වේරංජක් කාණ්ඩේ වේරංජාය වස්විසීමෙන්වත් නෙවෙයි මේ විනය පිටකේ ආරම්භ වෙන්නේ. නැත්තම් මේ සම්බුද්ධ සමාවෙන සම්බුද්ධ ශාසනය ආරම්භ වෙන්නේ. සම්බුද්ධ ශාසනය ආරම්භෙන්නේ ඊට වසර ගණනකට කලින්. ඒ කතාව මේ මහා කන්දකේ තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසයි මේ මහා කන්දකය මම තෝරගන්නේ. ඊළඟට මේ අජපාල කතා, මුචලින්ද කතා, රාජායතන කතා මේ වචන ඔබට හුරුයි. නුහුරු වචන නෙමෙයි. පඨමං බෝධි පල්ලංකං ဒ ුතියං චානිම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාකරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේතං මුනිසේවිතං කියලා අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරපු ස්ථාන වන්දනා කළා. මේ අජපාල නුගරුක මුචලින්ද නාගරාජයා 7 දවසක් මහ වැස්සෙන්
අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරපු කතාව රාජායතනයේදී උන්වහන්සේ ගත කළ කාලය අපි අහලා තියෙනවා. මේ සත්සතිය පිළිබඳව කතා ප්‍රවෘත්තිය සඳහන් වෙන්නේ මේ මහා කන්දකේ. ඒක නිසා අපි කල්පනා කළා මහා කන්දකෙන් මේ පටන් ගත්තොත් කොච්චර වටිනවද. ඊට පස්සේ බ්‍රහ්මායාචනය සහම්පති මහා බ්‍රහ්මයා ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ශ්‍රී සද්ධර්මය මේ ලෝකවාසී සත්වයන්ට අවබෝධ කරගන්න පුළුවන්ද මොනතරම් ගැඹුරුද කියලා එක්තරා විතර්කයක් පහළ කරද්දිම ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා මේ සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් දහම් දෙසන්ටයි කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනාව බාර ගන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ පළවෙනියට පස්වග මහණුන් සොයාගෙන යනවා. පංචවග්ගීය කතා. ඒ පස්වග මහණුන් සොයාගෙන යන ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායට වැඩම කරලා ඇසලපුර 15ක් පොය දවසේ මේ දසදහසක් ලෝක ධාතුව කම්පා ප්‍රකම්පා කරලා දසදහසක් ලෝක ධාතුවෙන් පැමිණි දෙවියන් බ්‍රහ්මයන් ඉදිරියේ පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනවා. ඒ සූත්‍රය දේශනා කරලා අවසන් වෙනවත් එක්කම කල්ප ලක්ෂයක් මේ බුද්ධ ශාසනයේ පළමුවෙන්ම පැවිදි භූමියට පත් වුණු ගෞතම බුද්ධ ශාසනයේ පළමුවැනිම ශ්‍රාවකයා පැවිදි ශ්‍රාවකයා වෙන්නට පෙරුම් පුරාගෙන ආපු කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්නවා. ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද උපසම්පදාව ඉල්ලනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පළමු වරට ඒහි භික්ෂු උපසම්පදාවෙන් භික්ෂුවක් මේ ලෝකයට නිර්මාණය කරනවා. පැවිදි උපසම්පදාව ලබා දෙනවා කොණ්ඩඤ්ඤ තාපසයට. ඉතින් මේ බුද්ධ ශාසනයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් සංඝ රත්නය ආරම්භ වෙනවා. එතෙක් තිබුණේ බුද්ධ රත්නය ධර්ම රත්නය පමණයි. ඇසලපුර 15ක් පොය දවසේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඇත්තටම දෙවන වරට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන්නට පුළුවන්. මොකද තමන් වහන්සේ තනියම අවබෝධ කරගත්ත ධර්මය පළමු වතාවට යම් කිසි අන්‍ය පුද්ගලයෙකුට දේශනා කරලා යම් කිසි පුද්ගලයෙකු තමන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මාර්ගඵලයකට පත් කෙරෙව්වේ එදා. විපමණකින් නවතින්නේ නැතුව සංඝ රත්නය ලෝකයට දායාද කරමින් ඒ උතුම් වූ පැවිදි උපසම්පදාව කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේට ලබා දෙනවා. කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා බවට පත් වෙනවා. මේ විනය ශික්ෂාපද පනවන්නේ අන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේගෙන් ආරම්භ වෙච්ච වැඩි කිය වර්ධනය වුණු මෙතෙක් අවිච්ඡින්නව පැවතෙන මහා සංඝ රත්නය වෙනුවෙන් භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන්. ඒක නිසා මොනතරම් වටිනවද අපි මේ මහා කන්දකයෙන් මේක ආරම්භ කරන එක. ඊට පස්සේ සරණාගමණයෙන් පැවිදි උපසම්පදාව දීම, සද්දි විහාරිකයන් වහන්සේලා, අන්තේවාසිකයන් වහන්සේලා, උපාධ්‍යායන් වහන්සේලා, ආචාර්යයන් වහන්සේලා අනුගමනය කළ යුතු වත් පිළිවෙත්, ඒ වගේම මේ බුද්ධ ශාසනය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වුණු හැටි, බිම්බිසාර රජුරෝ සම්බුද්ධ ශාසනයේ පැහැදිලා
පළමු ආරාම පූජාව කර හැටි, ඉන් පෙර බද්ධවග්ගිය කුමාරවරු පැවිදි වීම, ප්‍රාතිහාර පාමින් නැත්තම් පෙළහර පාමින් උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුන්බෑ ජටිලයන් දමනය කරලා උන්වහන්සේලා පැවිදි උපසම්පදාව ලබා දීම, අරිහත්වයට පැමිණීම, මේ වගේ තොරතුරු. ඒ වගේම පැවිදි කළ යුත්තන්, පැවිදි නොකළ යුත්තන්, උපසම්පදා කළ යුත්තන්, නොකළ යුත්තන්, මේ පිළිබඳව විස්තර අඩංගු වෙන්නේ මේ කියන විනය පිටකේ මහා කන්දකේ. ඒක නිසා මෙන්න මේ මහා කන්දකයෙන් ආරම්භ කරාම මේ විනය පිටකය පිළිබඳව අධ්‍යයන කටයුතු මම විශ්වාස කරනවා ලොකු ශ්‍රද්ධාවක්, ගෞරවයක්, පදනමක් සහිතව, අවබෝධයක් සහිතව අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන් වේවි. උපසම්පදා භූමියට අවශ්‍ය කරන ශික්ෂා පද පිළිබඳව පරාජිකා පාළියේ පටන් ක්‍රමානුකූලව ඉදිරියට පිළිවෙලින් හැදෑරීමේ කටයුතු සඳහා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝවේ පටන් මහා වග්ගපාළියේ සිට මෙම විනය පිටක අධ්‍යයන කටයුතු 3 වෙනි පාඩම හැටියට ආරම්භ කරන්න. මහා වග්ගපාළි ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ මහා වග්ගපාළියේ පළමු කොටසේ මහා කන්දකය තමයි අවශ්‍ය කරන්නේ. යම් කෙනෙකුට මේක සපයා ගන්න පුළුවන් නම් මේ සපයා ගන්න අන්තර්ජාලය හරහා භාගත කරගන්නට පුළුවන් අවශ්‍ය නම් එනතත් මේ තිරේ දිස් වෙන පරිදි ඔබට දැක කියා ගන්න පුළුවන්. අපි ඒ අධ්‍යයන කටයුතු කිසිදු කරදරයකින්, බාධකයකින් තොරව අපිට ඉදිරියට කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙම කටයුත්ත ආරම්භ කරනවා.